අයිබෝවන් සුබ උදෑසනක් සියලු දෙනාටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දවසේ අපි සතියක පත්තර මේන්තුව ආරම්භ කරන්න සූදානම් වන්නේ. ලෝකයක් හැටියට කොරෝනා අර්බුදයත් එක්ක අපි ජීවත් වුණා රටක් හැටියට. ඉතින් මේ සියලු වසංගත තත්ත්වයන් පසු කරමින් අපි මේ අභියෝගාත්මක කාල සීමාව පසු කරමින් ඉදිරියට යන කාලවකවානුවක්. කෙසේ වුණත් කොරෝනා අභියෝගයට මුහුණ දීලා සෞඛ්‍ය අංශ වලින් අපිට දැන් කියන්නේ යම් ආකාරයකට අස්වැසිල්ලක් අපිට තිබුණත් කොරෝනාවෙන් පරිස්සම් වෙන්නේ ඒ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදින්න කියලා. ළඟ එන උත්සව සමයත් එක්ක ඔබ පරිස්සම තියාගන්න ඕනමයි. දැන් ලෝකේ නැවතත් චීනයෙන් අලුත් ඔමික්‍රෝන් ප්‍රභේදයක් එහෙම නැත්නම් ගුප්ත ඔමික්‍රෝන් ප්‍රභේදයක් හමු වෙලා තිබෙනවා. මේකේ චීනයේ ප්‍රාන්ත 13ක් පමණ දැනටත් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒ නිසා අභියෝගයක් ආයමත් ලෝකේ ඇති වෙමින් තිබෙනවා. මෙන්න මේ කරුණසා සැලකිලිමත් වෙන්න කියලා අපි ඔබට මතක් කරන ගමන්ම ඒ අභියෝගාත්මක කාලවකවානුව වගේම රට තුළ ආර්ථික අභියෝගයකුත් ජය ගන්න තිබෙනවා. ඒ නිසා ඔබ ආර්ථික අභියෝගයත් එක්කත් හැප්පෙමින් තිබෙන කාලයක්. ඉතින් මේ සියල්ල අපි ජයග්‍රහණය කළ යුතුමයි. අද උදෑසන ඔබ කල්පනා කරන්න මේ සියලු අභියෝගවලට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණයක් එක්ක අපි ඔබට කතා කරන්න සූදානම්. අද ජාතික පුවත්පත්වල තොරතුරු බොහොමයක් වාර්තා කර තිබෙනවා මේ ආර්ථික අර්බුදය, කොරෝනා කතාව, ඒ වගේම දේශපාලන ලෝකයේ උණුසුම් වූ තත්ත්වයන් පිළිබඳව මේ සියල්ල අද දවසේදී ජාතික පුවත්පත්වලට ඇවිල්ලා තියෙනවා. අපි මේ සියල්ල කියන්න සූදානම්. අපි ආරාධනා කරනවා ඔබට මේ හෝරාවකට ආසන්න කාලය තුර රැඳෙන්න කියලා. සතියග පත්තර මේන්තුවත් එක්ක අද උදෑසන මේ ප්‍රවෘත්ති පත්තරවල විස්තර ඔබට කියන්න මාත් එක්ක නඩිත් ඉන්නවා. නඩිත් සුබ උදෑසනක්. සුබ උදෑසනක් සමීර. යහපත් දවසක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. සතියග පත්තර මේන්තුවත් එක්ක එකතු වෙලා ඉන්න. සමීර කිව්වා වගේම අභියෝගාත්මක කාල සීමාවක් එක පැත්තකින් කොරෝනා වසංගතේ නැවතත් හිස ඔසවනවා වගේ පේනවා. චීනයේ බොහෝ ප්‍රදේශ ලොක්ඩවුන් තත්ත්වයට පත් කරලා තියෙන්නේ. චීනයේ නැවතත් මේ කොරෝනා ඔමික්‍රෝන් අලුත් ප්‍රභේදයේ හිස එසවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරදී ලෝකයක් ආර්ථික අර්බුදයක ඉන්නේ. යුක්‍රේන රුසියා ගැටුම්, ඛනිජ තෙල් මිල ඉහළ යාම, ඒ වගේම අපේ රටට නම් ඩොලරේ මිල පැඩවීම, මේ සියලු ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු තොරතුරු අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා අපි ඔබට කියන්න සූදානම්. ඒ අතරදී හැමදාම සුපුරුදු විදිහට අපි අලුත් පොතක් ගැන ඔබට කියනවා. මේ අලුත් පොත් බොහොම වටිනවා අපේ ජීවිතේට. පොත් සමීප කරගන්න අපි හැම වෙලාවෙම කටයුතු කරනවා. පොතක් කියවන එක ජීවිතයේ දැනුම් සම්භාරය වැඩි කරගන්න බොහොම ලොකු හේතුවක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා තමයි අලුත් පොත් ගැන ඔබට නිතරම කියන්නේ. අදත් ටිකක් වෙනස් පොතක් ප්‍රගීතිකා ජයසේකර ලියපු රචනා කරපු පොතක් අපි ඔබට පෙන්වන්න හදන්නේ, තිලින කරන්න හදන්නේ ඔබට. හත්පෙති මලින් අත්හැරුණු පෙත්තක්. ඒ තමයි මේ පොතේ නම. හත්පෙති මලින් අත්හැරුණු පෙත්තක් කාව්‍ය සංග්‍රහයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ පොත. මේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, විවිධ මාතෘකා ඔස්සේ කාව්‍ය රචනා මෙහි අන්තර්ගත කරලා තියෙනවා. මේ මල් පෙත්ත බැඩියෙන් මයිති ඔබටයි. ජීවිතයේ නෙලාදුන් උණපඳුර අසබඩ කැදැල්ලෙහි කුරුළු යුවලට ආදරෙන් කියලා ප්‍රගීතිකා ජයසේකර මේ පොතේ පිදුම ටිකක් වෙනස් විදිහකට සටහන් කරනවා. ඇයට කවි ලියන්න උදව් වුණු මේ ජීවිතයේ නෙලාදුන් උණපඳුර අසබඩ කැදැල්ලෙහි කුරුළු යුවලට ආදරෙන් තිලින කරනවා කියලා තමයි ප්‍රගීතිකා මේ පොතේ පිදුම සටහන් කරන්නේ. බොහොම අපූර්වයි. පරිසරය, සොබාදහම මේ හැමදේත් එක්කම ප්‍රගීතිකා ඇගේ කවිය වර්ණවත් කරගෙන තියෙනවා. පසුවදනක් ලියනවා මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමන්. එතුමන් කියනවා ප්‍රගීතිකාගේ කවියක් කියවූ පළමු අවස්ථාවෙම මට හැඟුණේ ඈ නිසංග කවිත්වයකින් පොහොසත් කිවිඳයක බවයි. ඉසියුම් සංවේදනා හා නිරීක්ෂණත් කිසිවක් වෙත ඇගේ දෙනෙත යොමු බනන්දමත් ඇගේ කවියේ දීප්තියම ක්‍රමයෙන් විදහා පාමින් වැඩෙන අයුරු මම නිරීක්ෂණය කළෙමි. ඇය කලබලින් තොර පැහැදිලි මාවතක ගමනක් ප්‍රිය කරන වගේ මට හැඟුණේ කියලා මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමා ඒ විදිහට මේ පොතේ පසුවදන ලියනවා. බොහොම අපූර්ව කවි පන්ති ගණනාවක් එක්කලා තියෙනවා. මගේ සුරංකනා කතාව, අපූගේ සිතුවිල්ලක්, තෘණමල් මතකය, ඉරුතු සිතුම්, නොපිදූ මල්, පොකුරු වැස්ස, හමුනොවී හමුවීම, වස්සාන සංවේදනා, මිතු සිතුවම්, හමුනොවී හමුවීම මේ කවි පන්තියේ මේ විදිහට රචනා කරලා තියෙනවා. සඳැස් නිසඳැස් කාව්‍ය ගණනාවක් තියෙනවා මේ පොතේ. පින්බරය ඔබේ දැසේ කැඩපත ඉසියුම්ව යොමු නොකරන්න මා දෙස. රුති සිතින් ඔබ විඳින රුවපත්ල කැට කැබලි ආත්මය. ඔබේ දිගු ඇඟිලි තුඩු සිදුරු විසිදුරු කරනු ඇත.
මා කැමැති ප්‍රබන්ධයක ඇතැම් විට ඔබට මා හමු වනු ඇත. එහෙත් මා පෙම්බරය ජීවිතය ඒ තරම් දිගු නැත කියලා ඒ විදිහට ප්‍රගීතිකා ලියනවා. ඒ අතරදි මේ සඳැස් කාව්‍යයක් සඳත්ලා රතින් හැඩකර ලවන් පෙති අනත් අහස මත ඉහිරයි හැඟුම් රුති නැකත් තරුවලින් අවසර කමක් නැති වසත් ගීතයට දෙනු මැන සුබ නිමිති කියලා සෝ මැද මදහස කියන කවි පන්තියේ විදිහට ලියලා තියෙනවා. ඉතින් බොහොම අපූරු කවි පන්ති ගණනාවක්, ඒ වගේම නිසඳස් කාව්‍යයන් මේ සියල්ලම අන්තර්ගත වෙලා තියෙන පොතක්. හත් පෙති මලින් අත්හැරුණු තෙත්තක් බොහොම විශිෂ්ට පද්‍ය සංග්‍රහ ගණනාවකින් සමන්විත වෙලා තියෙන ප්‍රගීතිකා ජයසේකර කතුවරිය මේ විදිහට අපූර්වට කවිපද රචනා කරලා තියෙනවා. කාව්‍ය සංග්‍රහයක් පළ කිරීම ප්‍රපාතයකට රොසපෙත්තක් හෙලා ඒ සුළුගේ පාවි යන හඩාසා සිටීමක් වැනියයි ඩොන් මාකේස් නම් කවියා සඳහන් කරයි කියලා මේ පද්‍ය සංග්‍රහයේ පූර්විකාවේ විදිහට ප්‍රගීතිකා ලියනවා. ඉතින් ප්‍රගීතිකා පිළිබඳව විස්තර ඔබට වඩාත් දැනගන්නත් පුළුවන් මේ පොතෙන් හත් පෙති මලින් අත්හැරුණු පෙත්තක් අරගෙන කියවන්න රස විඳින්න අපි ඔබටත් ආරාධනා කරනවා. මේ පොත විතරක් නෙවෙයි අපි ඔබට ආරාධනා කරනවා ඔබ පොතක් රචනා කරපු කතුවරියක් නම් අපිට එවන්න. අපි කියන්න සූදානම් සෙනසුරාදා ඉරිදා දවස්වල උදේ 6ට අපි සතියක පත්තරමේන්තුවෙන් හමු වෙනවා. උදේ 6ට හමු වුණු ගමන්ම අපි ඔබට අලුත් පොතක් ගැන කියන්න සූදානම්. ඒ නිසා නොපමාව එවන්න ඔබ රචනා කරපු පොත අපිට. මැඩිත් ඔබ පොත ගැන සඳහන් කළා වගේම අපි කිව්වාද ජාතික පුවත්පත්වල තොරතුරු බොහොමයක් වාර්තා වෙනවා කියලා ආර්ථික කාරණා පිළිබඳව සහ රටේ පවතින වාතාවරණය පිළිබඳව. මේ කාරණාත් එක්ක අද දවසේදී ඔබ මේ මොහොත වන විටත් සමහරක් අය ගෑස් පෝලිම් වල ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම භූමි තෙල් ලබා ගන්න පෝලිමේ ඉන්නවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම తాවකාලික දේවල් කියලා තමයි රජයේ පාර්ශ්වයෙන් කිව්වේ. අපි දැක්කා මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගිහිල්ලා නැවත ලංකාවට එන වෙලාවේ නඩි සඳහන් කරා මේ සියලු විසඳුම් ලබා දීමට මේ සියල්ලටම විසඳුම් ලබා දීමට රජයක් හැටියට අපි සූදානම් වෙනවා. ඒකට කට්ටියම සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉඳලා කැප වෙන්න ඕනේ කියලා තමයි මුදල් අමාත්‍යවරයා කිව්වේ. දැන් මේ කරුණු රට තුල මේ විදිහට තියෙද්දි තමයි අපි අද උදෑසනම කිව්වේ චීනයෙන් චීනයෙන් තමයි නඩිත් අපිට කොරෝනා වෛරසය පිළිබඳව මුලින්ම දැනගන්නටත් ලැබුණේ වුහාන් ප්‍රාන්තයෙන්. දැන් නැවතත් චීනයෙන්ම තමයි මේ කතාව එන්නේ. චීනයෙන් තවත් ගුප්ත ඔමික්‍රෝන් ප්‍රභේදයක් හම්බ වෙනවා කියලා අද ජාතික පුවත්පත්වලට ඇවිල්ලා තිනවා. මේ දිනමින ඉහළින්ම වාර්තා කරන සිරස්තලය ප්‍රාන්ත 13ක් යලි ලොක්ඩවුන් කියලා උන් සඳහන් කරනවා. චින්තා රණසිංහ ලියන වාර්තාවද ගුප්ත ඔමික්‍රෝන් වෛරසයක් හඳුනා ගැනීමත් සමග මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යලි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ කියලා කියනවා. මේ නව වෛරසය ජර්මනිය, දකුණු කොරියාව, හොංකොන් ඇතුළු ලෝ රටවල් ගණනාවකින්ද හඳුනාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එවැගේම BA2 වර්ගයේ ඔමික්‍රෝන් වෛරසයේ අණු ප්‍රභේදයක් ලෙස ගුප්ත ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනාගෙන තිබෙන අතර නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානම පවතින බව විශේෂඥයන් අනතුරු අඟවා තිබේ. එය පාලනය කිරීමද අපහසු බවත් විශේෂයෙන් චීන සමාජය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බැවින් වෛරසයේ පැතිරීම වේගවත් විය හැකි බවත් ඔහු කියා සිටිති කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය අංශ වලින් දැඩි ලෙස අවධානය යොමු කරලා තිබෙනවා මේ කාරණය පිළිබඳව. මෙය ව්‍යාප්ත වුණොතින් පාලනය කරගන්නට හැකියාවක් නැති ප්‍රභේදයක් කියලා තමයි උන් සඳහන් කරන්නේ. චීන මේ සමාජය තුළ මේ ප්‍රාන්ත 13 ජනතාව තුළ ප්‍රතිශක්තිකරණයේ හීන මට්ටමක තිබෙනවා. ඒ නිසා තමයි මේ ඉතා ඉක්මනින් පැතිර යාමේ අවධානමක් තියෙන්නේ කියලාත් මේ සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීම් දිගින් දිගටම සිදු කරලා තියෙනවා. දැන් අදිත් අපි මේ කාරණය පිළිබඳව ඊයේ අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලේ ස්වාධීන රූපවාහිනී පුවත් තුලින් අපි මේ පිළිබඳව වාර්තා කළා. ඊ දවසේ අපි වාර්තා කළා සමීරේ යතරදී කියනොත් දැන් මේ ප්‍රතිශක්තිය අඩුයි කියලා මේ පිරිසට වැළඳෙනවා කියලා හිතන්න එපා. ඔබේ ප්‍රතිශක්තිය වැඩි. අපිට නම් මේක වැළඳෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ. කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය වේවා ඊට කලින් තිබ්බ ඩෙල්ටා ප්ලස් ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේද මේ හැම දෙයක්ම ඉතින් වැළඳුණා. හොඳම දේ තමයි පරිස්සමෙන් ඉන්න එක. තව දුරටත් පරිස්සමෙන් ඉන්න. අපි ඊ දවසේ මේ විදිහට ඔබට ඒ ගැන කිව්වා. BA2 වර්ගයේ ඔමික්‍රෝන් වෛරසයේ අණු ප්‍රභේදයක් ලෙස
ගුප්ත ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනාගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු වඟවන්නේ. ඒ පාලනය කිරීමද අපහසු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. විශේෂයෙන් චීන සමාජය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බැවින් වෛරසය පැතිරීම වේගවත් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. දෛනිකව වෛරස් පරීක්ෂණ සඳහා යොමු වන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව චීන වාර්තා සඳහන් කරනවා. එමෙන්ම චීනෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවද 2000 ඉක්මවා යන බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව ජංගම රෝහල්ද කඩනමෙන් ඉදිකරමින් පවතිනවා. ඉදිරියේදී තත්ත්වය වඩාත් බරපතල වනු ඇති බවයි එරට සෞඛ්‍ය අනතුරු වඟවන්නේ. චීනයේ ප්‍රාන්ත 31කින් 28කම නව ගුප්ත ඔමික්‍රෝන් වෛරස ආසාදිතයන් වාර්තා වනවා. පසුගිය කාල සීමාව තුළ ශුන්‍ය කොවිඩ් ආසාදිත තත්ත්වයක් පවත්වාගෙන යමින් ලොවට ආදර්ශයක් පෙන්වූ චීනය නව ගුප්ත ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තියත් සමග නැවතත් දරුණුතම තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවයි වාර්තා වන්නේ. නැවතත් නිරෝධායන නීති දැඩි කිරීම සහ සීමා පැනවීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණවීමෙන් චීන ආර්ථිකය දැඩි බසුබෑමකට ලක්වීමේ අවධානමකට මුහුණ පා ඇති බව එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙනවා. මේ අතර පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවද හදිසි රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. හොංකොන් දේශයේද මේ වන විට කොවිඩ් වසංගතයේ දරුණු අවධියකට අවතීර්ණ වී ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. දෛනිකව වාර්තා වන ආසාදිත සහ මරණ සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා. එරට තුළ නැවත වරක් ඔමික්‍රෝන් වෛරසය ශීඝ්‍ර ලෙස පැතිර යාමේ අවධානමක් මතු ඇති බවයි නවතම දත්ත වාර්තා පෙන්වා දී තිබෙන්නේ. දකුණු කොරියාවෙන්ද ලක්ෂ 4ක් ඉක්මවා ගිය දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ චීනයේ ඇති වූ තත්ත්වය පිළිබඳව තමයි අපි තොරතුරු වාර්තා කළේ. රටවල් ගණනාවකට මේ ව්‍යාප්ත වීමේ අවධානමක් දැනටමත් තිබෙනවා. ඒ නිසා තමයි ඉන්දියාව හදිසි රැස්වීමක් ඇඳවලා මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ලංකාවටත් අවධානම නැතුවාම නොවේ නජිත. ඒ නිසා වැදගත් කාරණාව දැන් මේ වන විට අපි ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් ඉන්නේ. හිතන්න මේ ප්‍රභේදයත් අපේ රටටත් ඇවිල්ලා අපේ රටටත් වද දුන්නොත් කලින් වගේම අපි කොතරම් අපහසුතාවයකට පත්වේද. ඒ හින්දා අපි ඔබට නිරතුරුවම කියන්නේ පරිස්සමෙන් ඉන්න. දැන් ලබන මාසේ වෙනකොට මූ ආවරණ ඉවත් කරන්න සමහරු සූදානම් කියලා කනින් කොනින් ඇහෙනවා. හැබැයි ඉතින් මේ තියෙන තත්ත්වය අනුව මූ ආවරණ ඉවත් කරන්න පුළුවන්. මේකත් ප්‍රශ්නයක්, ගැටලුකාරී තත්ත්වයක්. කොහොමුණත් කොරෝනාවත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදු වෙලා ඉන්න ඕනේ. පුරුදු වෙලා දැනටමත් ඉන්නේ. හැබැයි ඒ සෞඛ්‍ය ආරක්ෂිත බව ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගන්න වෙනවා. ඔව් ලජිත් දැනටමත් අපේ රටේ මරණ 16422ක් රට තුලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේ අවධානම පහව ගිහිල්ලා නැහැ. අවධානම මේ විදිහටම තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අංශ වලින් ඒක තමයි නිතරම සඳහන් කරන්නේ. ඔබ තවමත් එන්නත් ලබාගෙන නැත්නම් එන්නත ලබා ගන්න, බූස්ටර් මාත්‍රාව ලබාගෙන නැත්නම් ඒ ලබා ගන්න. ප්‍රතිශක්තිය අඩු පිරිසට තමයි වේගෙන් ව්‍යාප්ත වෙනවා කියලා දැන් චීනයෙන් ලැබෙන තොරතුරු වාර්තා කරන්නේ. ඒ නිසා ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ලබා දෙන එන්නත ඉක්මනින් ලබා ගන්න කියලා අපි අදත් උදෑසන ඔබට යලි සිහිපත් කරනවා. ඒ කතාවත් එක්ක අපි ඊළඟට යනවා වාර්තා කර තිබෙන තොරතුරු වලට. ප්‍රධාන සිරස්තලත් එක්ක අද දිනමින වාර්තා කර තිබෙන ඊළඟ කාරණය කොරෝනා වලින් අනතුරුව අපි පසුගිය කාලවකවානුවේ මේ පිළිබඳ තොරතුරු කතා කළා. පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අරගෙන අවිල්ලා තිබෙන්නේ. ශනිකව පියවර ගත්තා නම් මෛත්‍රී සහ රනිල්ට පාස්කු ඉරිදින ප්‍රහාර 6න් 5ක් වළක්වන්න තිබුණා. ජනාධිපති නීතිඥ සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි කියලා තමයි සිරස්තලයේ වාර්තා කරන්නේ. නෙල්කා මැදගෙදර ලියන වාර්තාව අද පුවත්පතට. පාස්කු ඉරිදින වූ පළමු ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තාව විගස එවකට සිටි ජනාධිපති අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් ශනික ආරක්ෂක පියවරගෙන තිබුණේ නම් ඉන්පසු වාර්තා වූ ප්‍රහාර ගණනාවම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කරනවා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට පැහැදිලි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම නිසා එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආරක්ෂක බලධාරීන් මහ ජනතාව විසින් ආණ්ඩුව මත තැබූ විශ්වාසය කඩ කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියලු. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු දින වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට හිටපු පොලිස්පති පූජි ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් එම්.සිරි ප්‍රනාන්දු, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු බලධාරීන් කටයුතු කිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති. පෙත්සම් 12ක් විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති
ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළා කියලා තමයි කියන්නේ. යලි මේ සිද්ධිය පිළිබඳව තොරතුරු කරලියට එනවා. ඒ කියන්නේ ෂණික පියවර ඉක්මනින් පියවර අරගත්තා නම් මේ ප්‍රහාර පහක් වළක්වා ගන්න තිබුණා කියලා තමයි සංජීව මහත්මයා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඊයේ දවසේදී කිව්ව කතාව අද දිනබින පුවත්පත ඔය විදිහට අරගෙන අවිල්ලා තියෙන්නේ. අප්‍රේල් මාසෙට අවුරුදු 3ක් ගත වෙනවා. දැන් පාස්කු ප්‍රහාරය එල්ල වෙලා විවිධ චෝදනා තියෙනවා. මේකට වග කියන්න ඕන පිරිස හරියට හඳුනගත්තේ නැහැ කියන කාරණාව. ඒ අතරේදී දැන් මේ විදිහට අධිකරණ මේ කටයුත්තක් විභාග වෙනවා. නඩු කටයුත්තක් විභාග වෙනවා. ඒ නඩුවේ හෙළිදරව් වෙන තොරතුරු මත තමයි ජාතික පුවත්පත් අද දවසේ මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ නිසා අපි තෝරගත්තේ පුවත. ඒ අතරදී සමීර අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ ටිකක් වෙනස් කාරණාවක්. ඒ තමයි දැන් මේකත් පාස්කු ප්‍රහාරයටත් වඩා සමහර විට දරුණු වෙන්න පුළුවන්. හේතුව මේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනය නැත්නම් මේ විභාග ඇන හිටින තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව මේ කඩදාසි හිඟයි කියලා කියනවා. අද ලංකාදීපේ කියන කතාව ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට කඩදාසි නැහැ. පාසල් වාර විභාගත් නවතින ලකුණු කියලා රංජන් කස්තුරි මේ ගැන ලියන්නේ. දැන් ලෝකයේ තියෙන තත්ත්වය අනුව දැන් මේ ආර්ථිකමය තත්ත්වය ඒ කරුණු අනුව කඩදාසිත් දැන් ආනයනය කරන්න ටිකක් අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කඩදාසි හිඟේ හින්දා බස්නාහිර පළාතේ පාසල්වල අද්දින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පන්තිවල වර්ෂාවසාන ඇකීම් විභාගයේ කල්දමා ඇතැයි බස්නාහිර පළාත අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහත්තයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 9-10-11 ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මාස අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා. මීට අමතරව බස්නාහිර පළාතේ පාසල්වල 6-7-8 ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගයේ පැවැත්වීමටද කඩදාසි හිඟේ බලපා ඇති හේයින් බස්නාහිර පළාතට ලබා දී ඇති කාලසටහන හෝ පාසල මගින් සකස් කර ගන්නා කාලසටහනක් මගින් විභාගයේ පැවැත්වීමට පියවර ගන්නයිද ශ්‍රීලාල් නෝනිස් මහතා පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දීමක් සිදු කළා තියෙනවා. බස්නාහිර පළාතේ 6-7-8 ශ්‍රේණිවල විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් CD තැටියක් සෑම විදුහල්පතිවරයෙකුටම ලබා දී ඇතත් කඩදාසි හිඟය සහ මුද්‍රණ මිල ඉහළ යාම ආදී ගැටලු පවතින බව විදුහල්පතිවරුන් දන්වලා තියෙනවා. ඒ නිසා 6-7-8 ශ්‍රේණිවල විභාග හැකි ක්‍රමයකින් පවත්වන ලෙසද බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල්වල 6-7-8 පන්තිවල විභාග සඳුදා ආරම්භ වෙලා 28 වෙනි දින අවසන් වීමට නියමිතව තිබුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ওই විදියට සඳහන් කරලා තියෙන්නේ. දැන් විභාග පවත්වන කඩදාසි හිඟිය බලපෑම් එල්ල කරලා තියෙනවා. දැන් කඩදාසි නැතුව හරි විභාග පවත්වන ක්‍රමයක් ගැන ටිකක් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් අර පරිගණක ලැබ් එහෙම නැත්නම් පරිගණක විද්‍යාගාර තියෙනවා පාසල්වල. දැන් අඩුම තරමේ එක පන්ති කාමරයක ඉන්න දරුවෝ ටික හරි දාලා විභාගයක් තියන්න වෙනවා. මේකේ බරපතලකම අපි දකින්නේ සමීර මේ දැම්ම නෙවෙයි අනාගතයේදී දැන් දරුවෝ ඉගෙන ගන්න ඕන තරම්. හැබැයි ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කරන්න ක්‍රමයක් නැති වෙනවා. ඒක ටිකක් බරපතල ගැටලුවක් බවට පත් වෙනවා. හින්දා කඩදාසි හිඟයට විසඳුම් හොයන අතරේදී අපිට විකල්ප ක්‍රමත් භාවිතා කරන්න වෙනවා. ඉතින් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ගේ අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියලු ප්‍රශ්න ASCII තමයි කොළඹට උද්ඝෝෂණ පවත්වන්න කට්ටිය එන්නේ. ඉතින් මේ පිළිබඳවත් අද දිවයින පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඉතින් උද්ඝෝෂණ ව්‍යාපාර කීපයක්ම අපි දැක්ක දැන් පසුගිය දින කීපෙත් වාර්තා වෙමින් තිබුණා. ඒ වගේම ඊයේ දවසේදී ජනාධිපති ලේකම් කාර්යාලයටත් පිරිසක් කඩා වදින ආකාරය දැක්කා. මේ දිවයින පුවත්පතේ පිළිබඳව අද තොරතුරු වාර්තා කර තිබෙනවා. ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඉන්නේ මේ විදිහට විරෝධතාවයේ තරුණයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වදිති. ලිපිය බාර ගන්න කවුරුත් නැහැ කිව් විට පිරිස ලිපිය පුලුස්සති කියලා කියනවා. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රටේ නිර්මාණය වී තිබෙන දැඩි ආර්ථික අර්බුද හමුවේ පොදු මහ ජනතාව පත්ව සිටින අසීරුතාවලට වහා විසඳුම් ලබා දෙන ලෙසට රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පෙළපාලිකරුවන් ඊයේ 18 වෙනිදා දහවල් කොටුව ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වීමත් සමග දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත වුණා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තිය වැඩිදුර වාර්තාවත් මේ විදිහට සඳහන් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අසල රැකවල්ලා සිටි පොලිසිය සහ බැරියර් පෙරලා තමමින් විරෝධතාකරුවන් එම භූමියට ඇතුළු වූයේ විවිධ සටන් පාඨ කියමිනි. ඔවුන් අතර විරෝධතා පුරුදු තිබූ අතර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුද සිදුවන ආකාරය දක්නට ලැබුණා කියලා තමයි කියන්නේ. තරුණ මැදි වයස සහ වයෝවෘද්ධ පුද්ගලයන්ද මෙම විරෝධතාවයන්ට
සහාය පළ කරමින් ඔවුන් දිරිමත් කරන ආකාරය දැක ගන්නට පුළුවන් වුණා කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි දැක්කා මේ පෙළපාලිය මේ කණ්ඩායම කොළඹ එන ආකාරය. ඉතින් කොහොම වුණත් දැඩි ආර්ථික අපහසුතාවයට මුහුණ දීලා ඉන්න පිරිස රජයට බල කරන තමයි කොළඹ ආවේ. හැබැයි තව කට්ටියක් නජිත් අපි දැක්කා තමන්ගේ වාහනයට බොහොම අමාරුවෙන් ඉන්ධන පෝලිමේ ඉඳලා තෙල් ටික ලබාගෙන දැන් මේ ඇති වී තිබෙන කොළඹ පවත්වන උද්ඝෝෂණات එක්ක ඕන් ට්‍රැෆික් එකේ එහෙම නැත්නම් දැඩි රථවාහන තදබදයකට හසු වෙලා සිටින ආකාරයේ ඕන් සඳහන් කරන්නේ මේකේ ඉඳගෙන මොන උද්ඝෝෂණද මේ වෙලාවේ අපි මේ ගහගත්ත තෙල් ටිකත් ඉවර වෙනවා මෙතන ඉඳලා කියලා. මේකේ දෙපැත්තම තියෙනවා. කොහොම වුණත් මේ අර්බුදයක් තියෙන අවස්ථාවක් අර්බුදයත් එක්ක ඔබ මුහුණ දෙමින් සිටින වෙලාවක් රජයක් ඇටියට රජයත් උත්සාහ කරමින් සිටිනවා පුළුවන් උපරිමය කරන්න. නමුත් ප්‍රශ්න රැසක් තියෙනවා නිර්මාණය වූ ප්‍රශ්න මේ ප්‍රශ්නවලට විසඳුම් ෂණිකවම අවශ්‍ය වී තිබෙනවා. බලධාරීන් ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි කොහොම නමුත්. අද ලංකාදීපෙත් සමීර ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව තරුණ උද්ඝෝෂකයෝ ජනාධිපති කාර්යාල භූමියට කඩා වදිති. තරුණ උද්ඝෝෂකයෝ ජනාධිපති කාර්යාල භූමියට කඩා වදිති. බුද්ධිසා දයානන්ද මේ සිරස්තලේ ලංකාදීප පුවත්පතට ලියන්නේ. සමාජවාදී තරුණ සංගමේ තරුණ තරුණියෝ මරදාන ටෙක්නිකල් හන්දියේ සිට ඊයේ දහවල් පෙළපාලියකින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාල භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී පැයකට අධික කාලයක් එහි සිට උද්ඝෝෂණයේ යෙදුණහ කියලා ලංකාදීප පුවත්පත කියනවා. උද්ඝෝෂකයන් ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වීම වැළැක්වීමට ප්‍රධාන පිවිසුම අසල පොලිසිය යොදවා ආරක්ෂාව තර කර තිබුණද පොලිස් නිලධාරීන් තල්ලු කරමින් ඔවුහු කාර්යාල භූමියට ඇතුළු වූහ. පොලිසිය උද්ඝෝෂකයන් ඇතුළු වීම වැළැක්වීමට උත්සාහගත් අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. ඒ උද්ඝෝෂකයන් ඒ වෙලාවේදී පොලිසියට කියපු කාරණා අතර මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා. ඒ තමයි ජෙනරේටර් වල වයර් කපන මීයන් නොවි තමන්ගේ යතුරු පැදියට තෙල් ටිකක් නැති අර්බුදය. තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න ඉඩක් නැති අර්බුදය. දරුවන්ට කන්න දෙන්න නොහැකි වීමේ අර්බුදේ තේරුම් ගන්නයි මම මේ පොලිස් නිලධාරී මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි මෙතනට ආවේ ඔය දේවල් වලට බය වෙලා ආපහු යන්න නෙවෙයි. බයක් තියෙනවා නම් අපි මෙතනට එන්නෙත් නැහැ කියලා තමයි සමාජවාදී ශිෂ්‍ය සංගමේ තරුණ සංගමේ ඒ විදිහට නිලධාරී මහත්තුරු ටික කියලා තිබ්බේ. ඉතින් මේ ශිෂ්‍යෝ තාමත් ඉගෙන ගන්න පිරිස ඉතින් ඒ අයගෙත් ලේ රත් වෙනවා. ඉතින් එහෙම වෙලා මේ පිරිස ඇවිල්ලා තිබ්බේ. කොහොම වුණත් ඉතින් අර ඕනම වැඩක් කරනකොට සමීර අපි ටිකක් හිතලා බලන්න ඕනේ. දැන් ඉතින් මෙහෙම කළා කියලා හානි වෙන්නේ රජයේ පොදු දේපළවලට. රජයේ පොදු දේපළවල වටිනාකම ගෙවන්නේත් මහ ජනතාව වෙන අපි. ඉතින් මේ ක්‍රමෙන් බලධාරීන්ට දනවන්න හැකියාවක් තියනවාද? ඒකත් ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් අර මේ අපේම දේවල් අපේම විනාශ කරගෙන අපිට පාඩු කරගන්න නැතුව මීට වැඩිය වෙනස් ක්‍රමයක් පාවිච්චි කළොත් හොඳයි. ඉතින් ඒ ගැනත් කියන්න ඕනේ ශිෂ්‍යෝ විදිහට ඉගෙන ගන්න පිරිසක් විදිහට අධ්‍යාපනය ලබන සහ ලැබපු පිරිසක් විදිහට ඉතින් ඔළුව පාවිච්චි කරලා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකත් අපි මතක් කරනවා ලංකාදීප පුවත්පත අද ඒ විදිහට කියන්නේ මීට වැඩිය වෙනස් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමේ පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. ඒ කොහොම වුණත් ජනතාව පීඩාවටපත් වුණා. පොලිස් නිලධාරීන් පීඩාවටපත් වුණා. ඔවුන් නිටුකලේ ඔවුන්ගේ රාජකාරිය උන්ටත් ආරක්ෂාව සහතික කළ යුතුමයි. මේ පොදු දේපළවලට හානි සිද්ධ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ කොහොම වුණත් ඒ දවසේ මේ විදිහට උද්ඝෝෂණයක් පැවැත්වුණා. ලංකාදීපේ ඒ ගැන වාර්තා කරනවා මුදිතා දයානන්ද ලියන්නේ. අපි සූදානම් මෙතනතුරත් එක්කම කෙටි විරාමයක් ලබා ගන්න තවත් බොහෝ දේ තියෙනවා. ජාතික පුවත්පත් වාර්තා කරන අපි සියල්ල ඔබට කියන්න සූදානම් විරාමයක් කරගෙන. විරාමයෙන් අනතුරුව නැවතත් සතියක පත්තරමේන්තුව සමග ඔබ අපි ප්‍රවෘත්ති ගණනාවක් වාර්තා කළා රටේ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව. මේ අතරේ තමයි බොහෝ දෙනෙක් රජයට කිව්වේ විපක්ෂයෙන් පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා ණයක් අරගෙන මේ පවතින තත්ත්වය සමනය කරගන්නට විවිධ උපක්‍රම යෝජනා කළා. රජයනුත් යෝජනාව මේ සියල්ලත් එක්කම තමයි මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ ගියේ. ඉන්දියාව රජයත් එක්ක සාකච්ඡා කළා යම් සහනයක් ණය ආධාරයක් ලබා ගන්න මේ පවතින ආර්ථික අර්බුදයට යම් විසඳුමක්. ඒ ASCII තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ මේ කතාව. ශ්‍රී ලංකාවට දෙන IMF සහන ගැන යලි සාකච්ඡා කියලා සිරස්තලයක් අරගෙන ඇවිල්ලා තිබෙනවා. අරමුදලට දිය හැකි සියලු විකල්ප ගැන කතා කරනවා. මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙරි රයිස් පවසයි කියලා තමයි උන් තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ජය ගැනීම සඳහා කෙසේ සහයෝගය දිය යුතුදැයි තවදුරටත් සාකච්ඡා කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කැමැත්ත පළ කර තිබෙනවලු. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තම අරමුදලට ගත හැකි සියලු විකල්ප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව එම අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙරි රයිස් මහතා පැවසීය කියලා තමයි කියන්නේ. අන්තර්ජාතික
ජාතික මූල්‍ය අරමුදල මූලස්ථානයේ පෙරේදා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජෙරි රයිස් මහතා මේ බව සඳහන් කර තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න වුන් සූදානම්. ඒ පිළිබඳව විකල්ප සාකච්ඡා කරන්න සූදානම් කියලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂකතුමා සඳහන් කර තිබෙන්නේ. ඒ අතර වාරයේ අපිට තව සිරස්තලයක් හොයාගන්න පුළුවන්කම ලැබුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා මේ කතාව කියලා තිබුණා කියලා වජිර අබේවර්ධන මහත්මයා කියනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මීට කලින් කිව්වේ IMF යන්න කියලා. IMF යන්න කියා රනිල් අවුරුද්දක් තිස්සේ කිව්වලු. මේ වජිර අබේවර්ධන මහත්මයා කියලා තියෙන්නේ. රට වැටී තිබෙන මේ තත්ත්වයෙන් ගොඩ ගැනීමේ පියවරක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වසරක කාලයක සිට ඉල්ලා සිටියත් දැන් ප්‍රමාද වෙලා හෝ ජනාධිපතිවරයා ඒ සඳහා පියවර ගැනීම ගැන එක්සත් ජාතික පක්ෂයේ සතුටු වන බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඔන්න සතුට පළ කරලා තිබෙනවා. පහුවෙලා හරි ඔවුන් කියපු දේ ක්‍රියාත්මක කරන්න රජය උත්සාහ කළා කියලා තමයි කියන්නේ. ඔන්න දැන් ඒ IMF කතාව දැන් අපි ඊළඟට යන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ ගිහිල්ලා මොකද්ද උනේ කියන කාරණේ සොයා බලන්න ජාතික පුවත්පතේ පිළිබඳව වාර්තා කරනවා. අද දිවයින ඡායාරූපයකුත් එක්ක බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ වාර්තා කර තිබෙනවා. මේ ණය ආධාර ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා වුණා. රටෙන් කොටසක් දෙන්න යනවා. රටේ තියෙන සම්පත් විකුණලා තමයි ණය ආධාර ගන්න යන්නේ. ඉන්දියාවේ කොලනියක් වෙන්න යනවා. මේ ආදී කරුණු කාරණා විපක්ෂයෙන් වගේම සමාජයෙන් ගොඩනැගෙන ගත්තා තර්ක. නමුත් දැන් මේ පිළිබඳව මාධ්‍යවේදී කී දවසේදී ප්‍රශ්න කරනවා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් මොනවද තියෙන කොන්දේසි මේ ණය ගන්න කියලා. බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරන්නේ ඉන්දියාවෙන් කොන්දේසි නැහැ. ණය අරගෙන බැසිල් කියයි දිවයිනේ ගැන වාර්තා කර තිබෙනවා. ඒ විදිහට ඉන්දියාවෙන් ලබා දුන්න ඇමරිකානු ඩොලර් බිලියන ක ණය පහසුකම් වෙනුවෙන් කිසිම කොන්දේසියක් නැතයි ඉන්දියානු සංචාරය නිමවා ලංකාවට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා කියලා තමයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු වෙනවා. මේ විදිහට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට මේ ණය මුදල් ලබා දුන් බවද සාමාන්‍ය බැංකුවකින් ණයක් ගන්නා විට ඇති පොලිය සහ ණය මුදල වසර 3කින් නැවත ගෙවීමට සිදු වී තිබෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. තවදුරටත් සඳහන් කරලා තිබුණා අපේ අසල්වාසී ඉන්දියාව කවදාත් ලංකාව සමග ඉතාම හිතවත්ව කටයුතු කළා. නමුත් මෙවර ඊටත් වැඩිය මෝදි අගමැතිතුමා විශේෂයෙන්ම සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හැම සහයෝගයක්ම ආර්ථික වශයෙන් උත් වෙනත් සමාජීය වශයෙන් උත් වෙනත් ලෝක සංවිධානවලදී ඍජුව අපට උදව් කරන බව තමයි කියලා තමයි මුදල් අමාත්‍යවරයා කියන්නේ. මෝදි අග්‍රාමාත්‍යවරයා හම්බුණා. විනාඩි 45ක පමණ සාකච්ඡාවක් තිබිලා තිබුණා. ඒ අනුව තමයි එහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා කියලා තියෙන්නේ ශ්‍රී ලංකාවට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා කියලා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවේදී. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් සමීර මේ පිළිබඳව තොරතුරු කියනවා. India's help at crucial time most welcome Minister Basil said කියලා තමයි අද දවසේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ. මුදල් අමාත්‍යතුමන් බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්දියා සංචාරය අවසන් කරලා පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපළේදී අදහස් දක්වමින් තමයි මේ බව ප්‍රකාශ කළේ. දීර්ඝකාලීන මිත්‍රත්වය අන්‍යෝන්‍ය සුහදතාව මේ සියල්ල වර්ධනය කරමින් නවදිල්ලි නුවරදී ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් නරේන්ද්‍ර මෝදි මහත්තයාව මුණ ගැහුණා කියලා මුදල් ඇමතිතුමා සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා මේ කිසිම කොන්දේසියකට යටත්ව නෙවෙයි. දැන් බොහෝ චෝදනා තියෙනවා. සමාජයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. විවිධ කාටුන් අපි දැක්ක සමීර මේ සිදුවීම ගැන ඇදලා තියෙනවා. හැබැයි මේ සියල්ලට මුදල් ඇමතිතුමා උත්තර ලබා දෙන්නේ දවසේදී කටයුතු කළා. අපි රාත්‍රී ප්‍රවෘත්ති තුලිනුත් ඔබට මේ ගැන පෙන්නුවා. අපි බලමු මුදල් ඇමතිතුමා මොකද කියන්නේ. ඇත්තටම මේ ඉන්දියාවත් එක්ක මොකද්ද සිද්ධ වුනේ කියලා එතුමා මේ විදිහට කිව්වා. මෝඩි අගමැතිතුමා විශේෂයෙන්ම සඳහන් කරේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්ුත් වෙනත් සමාජීය වශයෙන්ුත් අනිත් ලෝක සංවිධානවලදීත් ඍජුව අපිට උදව් කරන බව සඳහන් කරා. මේ රටේ ආරම්භ කරපු කාබනික වගාව පිළිබඳවත් පුනර්ජනනීය බලශක්තිය ගැනත් අතිගරු ජනතුමාගේ දක්වන උනන්දුව ගැන එතුමා විශේෂයෙන්ම හදාarලා තිබුණා. උන්ටත් යම් හිඟයක් තියෙනවා කිව්වා නැනුම් පොහොර නිෂ්පාදනයේ ඒත් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමාණය ලබා දීමට ඔවුන් එකඟුණා. ඒ නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රටේ සමස්ත ගොවි ජනතාවටත් අනිකුත් ආයතත් අවශ්‍ය විශේෂයෙන් බෙහෙත් ලබා ගැනීමට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට ඔන්න අපිට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් දුන්නා. ඒක ඊයේ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. මොකද කොන්දේසි කියන්නේ. එතුමා කියන්නේ කොන්දේසි රහිතව මේ ණය මුදල් ලබා දුන්න කියලා ඉස්සරහට අවුරුද්දක් වෙනවා. ඉතින් දැන් තෙල් අඩු වුණොත් ආහාර අඩු වුණොත් චෝදනා එල්ල වෙන්න පුළුවන්. මේ සියල්ල
නැති කරන්න තමයි මේ ණය මුදල් ලබා ගත්තේ. අතරදී අද ලංකාදීපේ කියනවා ඉන්දිය ණය ආධාර පළමු ඩීසල් තොගය හෙට මෙරටට ලැබෙනවා කියන කතාව. අද දවසේ ලංකාදීපේ කියන්නේ ඉන්දිය ණය ආධාර යටතේ ලබා ගන්න පළවෙනි ඩීසල් තොගේ හෙට මෙරටට පැමිණෙන්න නියමිතයි කියලා. විශේෂයෙන්ම දැන් මේ දවස්වල ඩීසල් හිඟයක් තියෙනවා. ඒ අතරදී පෙට්‍රලුත් ටිකක් හිඟ වෙලා තියෙනවා. අද දවසේ ලංකාදීපය කියන කතාව දැන් මේ ඩීසල් තොගේ හෙට මෙරටට ලැබෙනවා කියලා. ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට හිමි වන පළමු ඩීසල් තොගේ හෙට මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් සඳහන් කළා තියෙනවා. ඒ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඇති බවත් එම තොගේ බෙදා හැරීම ආරම්භ වූ පසුව දැනට පවතින තදබදයේ අඩුව නැති බවත් ඒ නිලධාරියා සඳහන් කළා තියෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනය කළ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් සහිත නෞකාව නිදහස් කරගත නොහැකිව දින 6ක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තියෙනවා. ඩීසල් පෙට්‍රල් සහ භූමි තෙල් ලබා ගැනීම සඳහා රට පුරා පිරවුම්හල් අසල ඊයේ දිගු පෝලිම් පැවති අතර ඉන්ධන පිරවුම්හල් බොහෝමයක ඩීසල් නොතිබුණි කියලත් ලංකාදීපය ওই විදියට සඳහන් කරලා තියෙනවා. දැන් හෙටින් පස්සේ මේ තෙල් ලබා ගන්න හැකියාව තියෙනවා කියලා තමයි ලංකාදීපය ওই විදියට කියන්නේ. දැන් කලින් තිබ්බ ප්‍රශ්න තමයි නැව් අපේ මුහුදු සීමාවට ආවා. ඒවා නිදහස් කරගන්න ඩොලර් තිබ්බේ නැහැ. ඩොලර් හොයන්න වෙලා තිබ්බා. හැබැයි දැන් ඉන්දිය ණය ආධාර තොගය යටතේ තමයි මේ ඩීසල් අපේ රටට ලැබෙන්නේ. හින්දා ඩොලර් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඉන්දියන් ට්‍රේඩ් ලයින් එක හරහා එන තෙල් හින්දා ඒවා නිදහස් කරගන්න හැකියාව තියෙනවා. ඔය අතරේ ගෑස් හිඟේ ටිකක් බරපතල වෙලා කියලා ද ලංකාදීපේ කියනවා. දැන් ගෑස් නැති හින්දා හෝටල් බේකරි විවිධ මේ ආපනශාලා මේ සියල්ල වහලා දාලා තියෙන්නේ. අර සාමාන්‍යයෙන් අපි දැක්කා ඊයේ දවසෙත් මේ පිළිබඳව චෝදනාවක් එල්ල වුණා. මහල් නිවාසවල ඉන්න ජනතාවට එවුම් පිහුම් කරගන්න විදිහක් නැහැ. ඔවුන්ට අර ගින්දර මේ දර දාලා පත්තු කරගන්න දෙහිම හැකියාවක් නැහැ. භූමි තෙල් ලිපක් පත්තු කළොත් එහෙම ඒකේ අර මේ භූමි තෙල් සුවඳ ගඳ මේ හැමදේම ළඟ තියෙන ගෙවල් වලටත් යනවා. මේක ගැටලුවක්. ඉතින් ඔවුනුත් අර ආපනශාලා නැත්නම් හෝටල් බේකරි වලින් තමයි මේ ආහාර අවශ්‍යතා සපුරගත්තේ. දැන් ඒවටත් ගෑස් නැහැ. ඉතින් කොහොමද මේ දේ කරගන්නේ? ගෑස් හිඟේ බරපතලයි කියලා අද ලංකාදීපේ මේ විදිහට කියනවා. තෙල් ගෑස් හිඟේ බරපතලයි. හෝටල් බේකරි කේටරින් ආයතන 13,000ක් වැහිලා කියලා අද ওই විදිහට කියන්නේ. රෝහල් කැන්ටිනුත් අවදානමක කියලා ලංකාදීපේ කියනවා. ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සුජිත් හේවාචුලිගේ ලියන්නේ ඉන්ධන ගෑස් සහ මූලික අමුද්‍රව්‍යවල බරපතල හිඟේ නිසා රට පුරා ආපනශාලා හෝටල් බේකරි සහ ආහාර සපයන කේටරින් ආයතන 13,000ක් පමණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතයි වාර්තා වෙනවා. මේ අතර ගෑස් හිඟේ නිසා රට පුරා රෝහල් වල ආපනශාලා සියල්ලද වැසී යාමේ අවදානමක් මතු ඇතයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ගෑස් සැපීමේදී රෝහල් ආපනශාලාවලට මේට පෙර ප්‍රමුඛත්වය ලබා දුන් බවද ඒ ආකාරයට දැන් සිදු නොවන බවද දැනගන්නට තියෙනවා කියලා ලංකාදීපේ කියනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහත්තයා කියලා තිබේ ගෑස් ඩීසල් සහ භූමි තෙල් වලින් ක්‍රියාත්මක වන බේකරි වලින් 30%ක් පමණ දැනට වැසී ගොස් ඇති බවයි. ගෑස් සහ ඉන්ධන හිඟේ නිසා රට පුරා වැසී ගොස් ඇති බේකරි සංඛ්‍යාව 1,500ක් පමණ වන බවද ඔහු සඳහන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් ගෑස් අපි දැක්කා පෙරේද දවසේදී සඳහන් කළා ගෑස් නෞකාවක් මුදල් ලබා දීලා නිදහස් කරගත්තා කියලා. ගෑස් දැන් මේ වෙනකොට ඒ අදාළ ටැංකිය වලට සපයා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒ අතරේදී ගෑස් පුරවන්න කටයුතු කරනවා. මේ දේවල් බෙදා හරින්න බොහොම ඉක්මනටම කටයුතු කරනවා කියලා ලිට්‍රෝ සමාගම් පැත්තෙන් තොරතුරක් ආවා. හැබැයි මේ සියල්ල ඉක්මනටම සිද්ධ වෙන්න ඕනේ. ඒ සියල්ල සිද්ධ වෙන අතරේදී මේ පෝලිං තියෙන එකත් නැති කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඉතින් අපි දැක්ක පහුගිය දවස්වල ඕන තරම් මාර්ග අවහිර කරනවා ජනතාව. සමහර විට ප්‍රභූ පැලැන්තේ පිරිස් මේ හරහා ගමන් කරන පිරිස් පවා වෙන විකල්ප මාර්ග පාවිච්චි කරන්න කටයුතු කළා. හදිස්සියේ හරි මේ ජනතාව කුපිත වෙලා අන්තිමේදී ගුටි කන්න වෙයි කියලා මේ පිරිස ටිකක් බය වුණා. එහෙම නොවෙන්න නම් ඒ අදාළ විදිහට වැඩ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ගෑස් හිඟය ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගෙන් මහජනතා විදිහට ඉල්ලීමක් කරන්න කැමතියි. ඔව් නජිත් ගෑස් හිඟය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා වගේම දැන් ඉන්ධන තත්ත්වය පිළිබඳවත් අපි ඔබට සඳහන් කළා. ඉන්ධන පෝලිනුත් තියෙනවා. ඉන්ධන ප්‍රශ්නෙත් විසඳෙමින් තිබෙනවා. පහුගිය දිනවල තිබුණා බවුසර් හිමියන්ගේ සංගමේ ගැටලුවක්. ඒ ප්‍රශ්නෙත් යම් ආකාරයකට විසඳුම් ලබා දුන්නා. ඒ නිසා දැන් තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ ASCII තමයි කියන්නේ දැන් බස්නාහිර පළාතේ බස් භාගයට භාගයක් නැවතිලා තියෙනවලු.
බස් රථ ධාවනය නැවතුනොත් තවත් ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. පාසල් දරුවෝ පාසල් යන්න තියෙනවා. කාර්යාලවලට යන අය කාර්යාලවලට යන්න ඕනේ. ඉතින් මේ සියල්ලත් එක්කම බස් ධාවනය පෞද්ගලික බස් ධාවනය නැවතුනොත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කතාව වෙන්නේ මේ විදිහට පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ දිනේ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ ධාවනය වී ඇත්තේ 2823ක් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරනවලු. පළාතේ ඇති මුළු පෞද්ගලික බස් රථ ගණන 6200ක් 6200න්ම ඊයේ දවසේදී වැඩ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ධාවනය යොදවලා තියෙන්නේ. බස් රථ 2823ක් කියලා තමයි උන් සඳහන් කරන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ 1208යි මුළු කොළඹම දුවලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පෞද්ගලික බස් රථ 1008ක්, කළුතර දිස්ත්‍රික්කයේ බස් රථ 607ක් ඊයේ දිනේ ධාවනය වී තිබෙනවා. මීට අමතරව පළාතේ පාසල් දරුදරියන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ 64ක් ධාවනය වෙලා තියෙනවා. 6000 ගානකින් 2800ක් ධාවනය කරාම ඉතුරු බස් ටික ඔක්කොම ගෙදර තිබිලා තියෙන නිසා මේ ගෙදර බස් විතරක් නෙමෙයි තියෙන්නේ, මේ බස් වල වැඩ කරපු සේවකයෝ ගෙවල් වල ඉන්නවා. ඉතින් තවත් අර්බුදයක් ඒ පැත්තෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි මේ කඩිනම් විසඳුම් මේ බස් ධාවනය කරන්න නැත්නම් නජිත් ඉන්ධන ගැටලුවට අවශ්‍යයි කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරන්නේ. ඒ නිසා තමයි රජයක් හැටියට දැන් මේ වෙලාවේ අපි දැක්ක අර පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමේ ඉල්ලීම් ඉල්ලනවා ඔවුන්ගේ ගාස්තුව 60%කින් වැඩි කරන්න කියලා. ඒ අවස්ථාවේ 60%කින්ම වැඩි කරලා තිබුණා අපි දැක්කා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න පිරිසකුත් ඉන්නවා. කොහොම නමුත් මේ දේවලුත් කල්පනා කරලා බලලා පවතින ගැටලුවත් හිතලා ඉතින් මේ සියල්ල සමනය කරගෙන ඉදිරියට යන්න කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. ওই දේවල් දකින්නට සමීත අපිට හිතෙන දේ තමයි දැන් ඊළඟට වැඩ වර්ජනය කරන්නේ කවුද? ඊළඟට උද්ඝෝෂණය කරන්නේ කවුද? මේකත් ප්‍රශ්නයක්. අර බොරදියේ මාළු බාන පිරිසුත් ඉන්නවා. ඉතින් එහෙම නොවෙන්න කටයුතු කරන්න රටේ ජනතාව මහ ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා ඉන්නේ. ඕන තවත් අර කබලෙන් ලිපට නම් වටන්න එපා. අපි සූදානම් විරාමයක් ලබා ඔබ නැවතත් සතයක පත්තරමේන්තුවත් එක්ක තෙල් හිඟයක් තියෙනවා. ඩීසල් පෙට්‍රල් ටිකක් හිඟයි, පෝලිං තියෙනවා. මේ හැමදේත් එක්කම දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් තෙල් හිඟ හින්දා පාරේ වාහන අඩුයි, ට්‍රැෆික් අඩු වෙලා කියලා. හැබැයි එහෙම නැහැ. අපි පාරේ තොටේ යනකොට දකිනවා දැන් දහවල් කාලේදී අධික රථ වාහන තදබදයක් තියෙනවා. ඒ අතරේදී පෙට්‍රල් සහ ඩීසල් පෝලිං වල ගොඩාක් පිරිස් ඉන්නවා. ඔය අතරේ මාර්ග අනතුරුත් ටිකක් වැඩි වෙලා තියෙනවා. ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් 25 වෙනිදා වෙනකන් සිද්ධ වෙච්ච මාර්ග අනතුරු වලින් 457 දෙනෙක් මිය ගිහින් කියලා ඩේලි මිරර් පුවත්පත කියනවා. අද ඩේලි මිරර් මේ විදිහට ලියන්නේ road accidents January 1st to February 25th. දැන් මේ වෙනකොට මේ කාල සීමාවේදී රථ වාහන අනතුරු සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වෙනවා. 434ක් මිය ගිහින් තියෙනවා 457ක්. ඒ අතරේදී තදබල විදියට දරුණු විදිහට තුවාල සිදුවීම් 861ක් වාර්තා වෙනවා කියලා ඩේලි මිරර් පුවත්පත කියනවා. ඩේලි මිරර් පුවත්පත මේ ගැන කියන්නේ පාසල් ශිෂ්‍යාවක් ඇගේ මව සමග යතුරු පැදයකින් ගමන් කරනකොට සිද්ධ වෙච්ච අනතුරකින් ඒ පාසල් ශිෂ්‍යාව මිය ගියා. මේ දෙව්ලපිටිය ඥානෝදය ජාතික පාසලේ 12 වෙනි ශ්‍රේණියේ ඉගෙනම ලබන සිසුවියක් තමයි මේ විදිහට අවාසනාවන්ත විදිහට මිය ගිහින් තිබ්බේ. දුල්සී දුල්හාරා සත්සරණි දියණිය තමයි මේ විදිහට මිය ගිහින් තිබ්බේ. ටිපර් රථයක මේ යතුරු පැදියක් ගැටීමෙන් සිද්ධ වෙච්ච අනතුරකින් යතුරු පැදිය අතුරු පාරකට දාන්න ගියාම ටිපර් රථය ඒ යතුරු පැදියේ ගැටිලා තියෙනවා. සිද්ධ වෙච්ච අනතුරින් මේ දියණියට ජීවිතය අහිමි වෙනවා. මවට බරපතල තුවාල සිද්ධ වෙනවා. දැන් කොච්චර තෙල් හිඟයි කියලා කිව්වත් රථ වාහන උන්ගේ වේගය අඩු කරන්නෙත් නැහැ. මේ සියල්ල හින්දා සිද්ධ වෙච්ච අනතුරු වලින් ජනවාරි 1 වෙනිදා ඉඳන් දැන් පෙබරවාරි 25 වෙනිදා වෙනකන් 457 දෙනෙක් මිය ගිහින් කියලා තොරතුරු වාර්තා කරනවා. 434ක් අනතුරු සිද්ධ වෙලා තියෙනවා. 861කට බරපතල තුවාල සිද්ධ වෙලා තියෙනවා කියලා ඩේලි මිරර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේදී ලංකාදීපේ අපි තවත් පුවතකට යනවා. ලංකාදීපේ කියනවා මේ බොරතෙල් ගෙන්වීම නැවතිච්ච හින්දා වෙච්ච දෙයක්. බොරතෙල් ගෙන්වීම නැවතී සපුගස් කන්දත් දැන් නැවතිලා තියෙනවා. දින නියමයක් නොමැතිව වසයි. බලන්න මේ පුවත අද දවසේ ලංකාදීපේ කියන්නේ මේ පිළිබඳව. දැන් බොරතෙල්
මේ ආනයනය නැවතිලා හින්දා සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතුත් ඇන හිටලා තියෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත ওই විදිහට කියන්නේ. අපිට පුළුවන් වැඩිදුර තොරතුරු වලට යන්න. රංජන් කස්තුරි මේ ගැන ලියන්නේ බොරතෙල් ආනයනයේ නතර වීම නිසා සපුගස් කන්ද තෙල් පිරිපහදුව ඊයේ දෙවන වරටත් දෙන නියමයක් නොමැතිව වසා දමනවා. ඩොලර් හිඟේ හේතුවෙන් බොරතෙල් ආනයනයේ නතර වී තිබෙන අතර ඒ නිසා සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට නොහැකි වී ඇතයි ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළා කියලා අද ලංකාදීපය ওই විදිහට කියනවා. ඒ අතරදී ලංකාදීපය කියන තවත් කතාවක් වාහනවල තෙල් ඉවර වෙලා සංචාරකයෝ නුවරඑළිය හිර වෙලාලු. අද ලංකාදීපේ මේ පිළිබඳව කියන්නේ අර සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංචාරක මණ්ඩලය මේ ආයතන ලොකු දේවල් කරනවා අපි දැක්කා. අධික වියදමක් දරමින් සමහර වෙලාවට මේ දේවල් සිද්ධ කරන්නේ සංචාරකයෝ ගෙන්න ගන්න ඕන හින්දා. හැබැයි එහෙම ආපු සංචාරකයන්ටත් මෙහෙම වෙනවා නම් ආයි මේ සංචාරකයෝ අපේ රටට එයිද? ඒකත් ප්‍රශ්නයක්. වාහනවල තෙල් ඉවර වී සංචාරකයෝ නුවරඑළිය හිර වෙලා කියලා අද ওই විදිහට ලංකාදීපය කියනවා. දැන් නුවරඑළිය යනකොට ෆුල් ටැංක් ගහගෙන එන්න කියලා තමයි දිසා ලේකම්තුමා සඳහන් කරලා තියෙන්නේ. එනකොට ෆුල් ටැංක් ගහගෙන එන්න කියලා කියනවා. විනෝද සංචාරයේ ගිය තවත් 100 ගණනක් සිය වාහනවල ඉන්ධන අවසන් වීමෙන් නුවරඑළිය ප්‍රදේශයේ සිර වී සිටින බවට වාර්තා වෙනවා. මේ හේතුවෙන් ප්‍රමාණවත් ඉන්ධන ලබාගෙන පැමිණෙන්නේයි නුවරඑළිය විනෝද සංචාරයේ පැමිණෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලවඩ මහත්තයා සඳහන් කරලා තියෙනවා. ඉන්ධන හිඟේ නිසා නුවරඑළිය නගරයේ ඉන්ධන පිරවුම්වල අධික තදබද තත්ත්වයක් මේ දිනවල පවතින බවද හිතෙම සඳහන් කළා. පවතින තත්ත්වය යටතේ එළවලු ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඉන්ධන සැපීමට ප්‍රමුඛත්වයේ දීමට සිදු ඇතැයි කී දිස්ත්‍රික් ලේකම්වරයා එළවලු ප්‍රවාහනය කරන ලොරි රථ 40කට නුවරඑළිය නගරයේ ඉන්ධන පිරවුම්හල් වලින් ප්‍රමුඛත්වයේ දී ඉන්ධන ලබා දෙන ලෙසට තමා උපදෙස් දුන් බවද සඳහන් කළා. දැන් මේ විදිහට තෙල් නැති වුණොත් ඉන්ධන අඩු වුණොත් එළවලු ප්‍රවාහනය කරන්න ලොරි රථ වලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ નિરાයාසයෙන්ම එළවලු මිලක් ටික ටික එන්න වැඩි වෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි එහෙම නොවෙන්න දිසා ලේකම්තුමා හොඳ වැඩක් හොඳ තීරණයක් අරගෙන තියෙනවා. මේ ලොරි වලට ප්‍රමුඛත්වය දීලා තෙල් ලබා දෙන්න කියලා එතුමා උපදෙස් දීලා තියෙනවා. මොකද සුළු පිරිසක් හින්දා රටේ ජනතාව පීඩාවට පත් කරන්න හැකියාවක් ඒ හැකියාවට ඉඩ තියන්න ඕනේ නැති හින්දා. ඒ අතරදී තෙල් නැතිව වාහන රැසක් අධිවේගී මාර්ගවලත් නැවතිලා කියලා ලංකාදීපේ කියනවා. තෙල් නැතිව වාහන රැසක් අධිවේගීවල නැවතිලා ගිමන් හල්බිමත් රථවලින් පිරිලා කියලා අද ලංකාදීප පුවත්පත විදියට කියනවා. වාහන රැසක් පසුගිය දින කිහිපයේදී ඉන්ධන නොමැතිව අධිවේගී මාර්ගයන්හි තැන තැන නතර වී ඇතැයි වාර්තාවේ. දැන් මේ දේ දකිනකොට අපිට අහන්න හිතන කාරණාව තමයි සමීර, දැන් හයිවේ එකේවත් යනකොට සම්පූර්ණයෙන්ම අධිවේගී මාර්ගයේ යන්න ඕන තෙල් ප්‍රමාණය බලලා නෙවෙයිද මේ පිරිස ගමන් කරන්න කියන කාරණාවත් කොහොමුණත් අපි දන්නවා විවිධ හේතුන් මත සමහර විට ඒ කාරණාව ගැන අවධානය යොමු නොවෙන්න පුළුවන්. ඒ කොහොමුණත් මේ හේතු වෙන්නේ ස්ථානවල අධික තදබද තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව මාර්ග සංවර්ධන අධිකාරීන් නිලධාරීන් සඳහන් කරලා තියෙනවා. ඉන්ධන නොමැතිව වාහන අධිවේගී මාර්ගයේ නතර වීම වැඩි වී ඇතැයිද ඔහු සඳහන් කරනවා. මේ තත්ත්වය නිසා ගමනාන්තය දක්වා ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබාගෙන පැමිණෙන්නයි මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. අධිවේගී මාර්ගයන්හි ඉන්ධන නොමැතිව නතර වී ඇති වාහන වලින් වැඩි ප්‍රමාණයක් ඈත දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණි ඒවා බවට වාර්තා වෙනවා. ඉන්ධන අවසන් වූ වාහන රැසක් ඉන්ධන සොයා ගන්නත් පසුගිය දිනවල වැලිපැන්න කැනෝවින් ආකේඩ් ගිමන් හලේ නවතා තිබෙනු දැකගත හැකි වුණා කියලා අද ලංකාදීප පුවත්පත ওই විදියට සඳහන් කරනවා. පීඩාවකට පත් වෙලා ඉන්න අධිවේගී මාර්ගයේ දැන් ටික කාලයකට කලින් ඉන්ධන පිරවුම්හල් ආරම්භ කළා. මේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේ පහසුකම තියෙනවා ගොඩක් දෙනෙක්. එහෙම ආපු අය වෙන්නත් පුළුවන්. ඒ කොහොමුණත් ඉතින් ඉන්ධන නැතුව දැන් ඉතින් ටිකක් කලකලංචියක් වෙලා තියෙන්නේ. ඉන්ධන හොයන්නත් යන්න වෙලා තියෙනවා. වෙන වාහනයකින් ගිහිල්ලා ඉන්ධන අරන් එන්න වෙලා තියෙනවා. වාහන එතනින් හොල්ලන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ දේත් ඉතින් බරපතල ගැටලුවක්. ඉක්මනට මේ ගැටලුව විසඳන්න කටයුතු කරනවා කියලා තමයි රජයේ පාර්ශවයෙන් අපිට සඳහන් කරලා තිබෙන්නේ. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කිව්වේ කොළඹ නගරයේ එන වාහනවලට ඉන්ධන පිරවුම්හල් වලින් කිසිදු බාධාවකින් තොරව ඉන්ධන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියලා. හැබැයි කෑන් වලට දෙන ප්‍රමාණය සීමාවක් තියෙනවලු. මේ දින ඇමතිතුමා කිව්වට බාධාවකින් තොරව දෙනවයි කියලා අර පොලිමේ ඉන්න ඕනේ ඉතින් ටිකක් දුර. ඔව් ඇමතුමා නම් පොලින් දැක්කේ නැහැ කියලා කිව්වේ. තියෙනවා පොලින් වාහන දෙක තුනක් කියලා තමයි ඇමතුමා කිව්වේ. නමුත් පොලින් තියෙනවා තාවමත්. ඒ නිසා
දැන් මේ කොළඹ නගරේ කෑන් වලට ඩීසල් දීම ලීටර් 10කට සීමා කරලා තියෙනවලු. ක්‍රිසන්ති විතාරණ ලියන වාර්තාව කොළඹ ඇතුළත කෑන් වලට ඩීසල් දීම ලීටර් 10කට සීමා කළ බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසිය. වාහන සඳහා ඩීසල් දීමේදී කිසිදු සීමාවක් පනවා නැති බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා. ඉන්දිය ණය ආධාරය යටතේද ඉන්ධන මෙරටට ලැබෙමින් පවතින අතර රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ගැටලුවකින් තොරව වාහනේ අරගෙන ගියාට පස්සේ තෙල් ටික ලබා දෙන්නම්. හැබැයි කෑන් වලට දෙන්න බෑ. මොකද නජිත් අපි දැක්කා දැන් එතනත් අසාධාරණ තැන් ටිකක් සිද්ධ වෙනවා. මහ ජනතාවගේ පැත්තෙනුත් යම් යම් අසාධාරණ ක්‍රියාවන් සිද්ධ වෙනවා. දැන් රජය හැටියට අමාත්‍යවරයා කියන කතාවෙත් යම් දෙයක් තියෙනවා. එතුමා සඳහන් කරන්නේ වෙන්දට එන ප්‍රමාණය බවුසර් එකෙන් දවස් 2ක් 3ක් තෙල් ඉන්ධන පිරුම්හලේ ලබා දෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන තත්ත්වෙත් එක්ක එක දවසයි පැය දෙකෙන් ඔක්කොම ඉන්ධන ටික ඉවර වෙනවා. ඒකට හේතුව තමයි වාහනේට අමතරව වාහනේ 3 දෙනෙක් එනවා කෑන් 3කුත් අරගෙන කෑන් 3ක් පුරවගෙන ගෙදර යන්නේ. ඒකෝට තව පිටිපස්සෙන් ඉන්න අයට තෙල් ටික ලබා ගන්න බෑ. දැන් අපි දන්නවා ප්‍රමාණයක් තියෙනවා පැය ගණන් පොලිමේ ඉන්නවා. ඊට පස්සේ එකපාරට ඉන්ධන ඉවරයි කියනවා. ඉතින් ඊට වඩා අර මිනිස්සයා දැඩි අසරණතාවයකට පත් වෙනවා. ඉතින් මෙන්න මේක වළක්වන්න තමයි මේ කෑන් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ කියලා හැමෝම ඉල්ලුවේ. පොදුවේ ගත්තාම සමීර දැන් අපි ගැනම කතා කළොත් එහෙම අපි හැම දෙනෙක්ම දන්න කාරණාව. ඉතින් වෙනදට ෆුල් ටැංක් නොගහපු බොහෝ පිරිසක් දැන් ෆුල් ටැංක් ගහනවා වාහන වලට. ඉතින් ඒ හින්දා වෙනදට ගහන්නේ ලීටර් 5යි 6යි නැත්නම් 10යි 12යි. හැබැයි දැන් ලීටර් 20 30 ගහනවා වාහනයකට. ඉතින් වාහන දෙකකට ගහන්න පුළුවන් ප්‍රමාණය තනි වාහනයකට ගහනවා. හේතුව ජනතාව බය වෙලා තියෙනවා දැන් තෙල් ඉවර වෙයි කියලා. හැබැයි මේ බය නැති වෙච්ච දවසක ඒ සහතිකය දුන්න දවසක ජනතාව ආයි සාමාන්‍ය විදියට හැසිරෙයි. ඒ සාමාන්‍ය විදියට ජනතාව හැසිරෙන තත්ත්වයට පත් කරගන්න ඉතින් අඛණ්ඩව ඉන්ධන සැපීමක් සිදු කරන්නත් වෙයි. මොකද අර ඉන්ධන ගහ ගන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ. ටැංකියේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක පිරුණාට පස්සේ ඉතින් ආයි ජනතාව ඔය ගැන හොයන එකක් නැහැ. ඉතින් ඒ හින්දා ඒ සැපීමත් හරියාකාරව ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔව් නේද? ඒ අතරේ තමයි දැන් මේ එළඹෙන උත්සව සමය අතරේ ඉඳ ආහාර ද්‍රව්‍යවල හිඟයක් තියෙන්න බෑ. වරායේ හිරවුණු ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් මුදා ගන්න උපදෙස් ලබා දීලා තියෙනවා. දිවයින වාර්තා කරනවා. ඩොලර් හිඟේ හේතුවෙන් කොළඹ වරායේ හිර වී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට කටයුතු කරන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලැබී ඇති බැවින් අවශ්‍ය මුදල් ඉදිරියේදී ගෙවීමේ පදනම මත අදාළ භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සිමෙන්ති, රෙදිපිලි, සත්ව ආහාර, කර්මාන්ත සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය, විශේෂිත පොහොර වර්ග මෙලෙස නිදහස් කිරීමට කටයුතු කරනු ඇත කියලා තමයි සඳහන් කරන්නේ. ඔන්න වෙළඳ අමාත්‍යවරයා උපදෙස් දීලා තියෙනවා. වරායේ තියෙන භාණ්ඩ හිරවුණු දේවල් සියල්ල නිදහස් කරගන්න කියලා අමාත්‍යාංශ ලේකම්වරයාට. ඒ අතර සමීර අපි අවසාන පුවත විදිහට තෝරගන්නේ ලංකාදීප පුවත්පතේ උපසිරස්තලයක් සුපිරිකාර් මෝටර් සයිකල් සවාරිය ජනතා විරෝධයේ මැද පොලිසිය තහනම් කරයි. සුපිරිකාර් සයිකල් සවාරිය ජනතා විරෝධයේ මැද පොලිසිය තහනම් කරයි. ප්‍රබල දේශපාලනඥයෙකුත් හවුල් කියලා අද ලංකාදීපේ කියනවා. දැන් මේ අතුරුපැදි සවාරියේ අරමුණ නම් අපි දන්නවා සුබ අරමුණක් යහපත් අරමුණක් තිබ්බේ. හැබැයි මේ තෙල් නැති වෙලාවේ මෙහෙම යතුරුපැදි සවාරී කාර් රථ සවාරී යන එක ප්‍රශ්නයක්. ඒ හින්දා මේක නැවැත්තුවා කියලා සඳහන් වෙනවා. දැන් මේ යතුරුපැදි සවාරිය සංවිධාන කළ තිබ බොහෝ දුර ප්‍රදේශයක් යතුරුපැදි සවාරිය ඒ අනුරාධපුරේ දක්වා ගමන් ගන්න නියමිතව තිබ්බා. හැබැයි පොලිසිය මැදිහත් තිබෙන්නේ නැවැත්තුවා. දැන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකුත් තිබ්බා. ඒ සංගමේ සභාපතිතුමන් එතුමත් සමාව ඉල්ලලා තිබ්බා මේ වගේ වෙලාවක මේ දේ සංවිධානය කිරීම පිළිබඳව. හැබැයි ඔවුන් අපේක්ෂා රෝහලට අපි දැක්කා රුපියල් ලක්ෂ 12ක මුදලක් මේ එකතු වෙච්ච මුදල ලබා දෙන්න කටයුතු කළා තිබ්බා. සුබ කටයුත්තක් වෙනුවෙන් සිද්ධ කළේ. හැබැයි මේ වෙලාවද කියන දේ විශේෂයෙන්ම ඔවුනුත් ප්‍රශ්න කළ තිබ්බා. ඒ වගේම දැන් අපි දැක්කා මේ පුවත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරයන් පළ වෙනවා. විවිධ අමාත්‍යවරුන් දේශපාලනඥයන් සම්බන්ධයි කියලා, ක්‍රීඩා මැතිතුමා සම්බන්ධයි කියලා කිව්වා. ඒ අතරින් තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් සම්බන්ධයි කියලා කිව්වා. හැබැයි මේ සඳහා ක්‍රීඩා මැතිතුමාගේ සම්බන්ධයක් නැහැ කියලා, නාමල් රාජපක්ෂ මහත්මයාගේ සම්බන්ධයක් නැහැ කියලා ඒ දවසේදී තොරතුරු වාර්තා වුණා. මේක පෞද්ගලිකව සංවිධානය කරපු යතුරුපැදි සවාරියක් සුබ අරමුණක් වෙනුවෙන්. හැබැයි වෙලාව පවත්වපු මොහොත වැරදි කියලා තමයි ඔවුන් සඳහන් කළ තිබේ. අපි බලමු අද දවසේ කාටුන්. අපි යනවා මුලින්ම අංජනගේ කාටුන් බලන්න දින වෙන පුවත්පතට අඳින බලන්න මොකද්ද කියලා තියෙන කියලා දෙන්නේ කතා වෙනවා මේ කාටුන් එකේ. සජිත්ලා හදන්නේ බොරදියේ මාළු බාලා බලයට එන්න කියලා හඳුන්නෙtti කියනවා. එතකොට එයාලා මාළු බාන්නේ
මොනදියේද බං කියලා අනිත් කෙනා ප්‍රශ්න කරනවා. මේ දිනමින් පුවත්පතට අනුර තේනුවර අදින කාටුනයක් බලන්න මේ දවස්වල බොඩි බිල්ඩින් තරඟ තියෙනවා. අද දවසෙත් ජාතික කාය වර්ධන තරගාවලිය තියෙනවා. අද හවස පැවැත්වෙන්නේ. ඒක ගැනත් ඔබට මතක් කරන්න ඕනේ. දිනමින් පුවත්පතට අදින මේ කාටුනෙන් බලන්න මේ ඉන්නේ කවුද කියලා පාටලි මහත්තයයි සජිත් මහත්තයයි වගේ දෙන්නෙක් එකම පක්ෂයේ ඉඳගෙන දෙපැත්තට වෙලා මේ බිත්තියෙන් එහා පැත්තේ ඉඳන් සජිත් මහත්තයා නම් හොඳට weight lifting practice කරනවා. රාම් එක එහෙම හොඳට ඇවිල්ලා අපි කියන්නේ මස් ගොබේ පෙන්නනවායි කියලා. සජිත් මහත්තයාගේ නම් හොඳට තියෙනවා. හැබැයි ඉතින් පාටලි මහත්තයා මේ කමිසේ අතත් උඩට කළ බලලා මගෙත් එනවද කියලා තමයි බලන්නේ. මේ ජයන්ත වික්‍රමසිංහ අඳින ෆේස්බුක් කාටුන් එක දිවෙන පුවත්පතට මේ විදිහට කියන්නේ පාර්ලිමේන්තුවේ අවුරුද්දක කෑම බිල කෝටි 9ක් පැනලලු. එච්චර කෑවත් කමක් නෑ බං. හරියට වැඩක් කරා නම් කියලා කියනවා. මේ දිනමින් පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුනේ බලන්න IMF ගැන තමයි කියන්නේ. IMF කියලා මේ බිත්තියේ ඔන්න දැන් බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඒ ASCII IMF ලොක්ක බලන් ඉන්නවා. එක පැත්තකින් ණය ටිකක් තියාගෙන අනිත් පැත්තෙන් කොන්දේසි ටිකක් තියාගෙන මේ මලු දෙකම අපි ගන්නවද නැත්නම් ණය මල්ල විතරක් අපි ගන්නවද? මේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක ලංකාදීප පුවත්පතට අඳින මේ වසර අගදී ඩොලර් ටිකක් එනවා කියලා SM කියනවා. ආර්ථික විද්‍යාව ගැන මෙච්චර දැනුමක් එයාට තියෙනවා කියලා අපි දැනගෙන හිටියේ නෑනේ කියලා කතාව. අපි පත්‍රමේන්තු අවසන් කරන්න තෝරගන්නේ ඕකයි තත්ත්වයේ කවිය අනුරාධ ලියන්නේ දිවයින පුවත්පතට හිඟවුණි ගෑස් පාලකයන් නිදි කිරලා ඉන්ධන පෝලිම්ය වැඩ ටික චොර කරලා ජනයා බනිනවා රජයට පළු ඇරලා අනුරගේ සජිත් ලගේ එතකොට හිත පිරිලා කියලා ওই විදිහට අනුරාධ කියනවා. ඉතින් එක එක අයගේ හිත පිරිලා මේ දවස්වල කියලා තමයි අනුරාධ නම් කියන්නේ. අපි සූදානම් ඒ කවියත් එක්කම අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවදායි හෙට දවසක්.